සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. ප්‍රඥාව කරණ කොටගෙන මෙලෝකේ සකල කෘත්‍යයන්ගේ අවසානය වූ අරහත්වයට පැමිණිය හැකි වන බැවින් බාහිර ධනයට වඩා ප්‍රඥාවම උතුම් වන බවත් අවිද්‍යාව හේතුවෙන් සත්වයා මෝහයෙන් පව්කම් සිදු කරන බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් ප්‍රඥාවන්තව ඔබගේ දිවිමඟ සකසාගෙන සසර ගමන ජය ගන්නට ඔබ හට කුසලානිසංසයක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා මත්තේගොඩ සමගි උයනේ පදිංචි අනුලාවතී විතානගේ මෑණියන් සහ චමින්ද ආර්යසිංහ පුතණුවන්. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්න. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නත් මේ සද්ධර්ම දානානිසංසය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි. පින්නතුනි, අදත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශාස්තෘන් වහන්සේගේ දායාදය ධම්ම දායාද සූත්‍ර දේශනාවේ
තවත් එක කොටසක්. මේ දේශනාව මුල් කරගෙන ධර්ම දේශනා 9ක් මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. අද බලාපොරොත්තු වෙන්නේ ධම්මදායාද සූත්‍රයේ ඇසුරු කරගත්ත 10 වෙනි දේශනාව සිදු කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට දේශනා කළා මහණෙනි මේ සිව්පසයට දායාද නොවන්න නිරන්තරයෙන් ධර්මයට දායාද වෙන්න කියලා. ඒ කාරණාව තමයි මේ සූත්‍රයේ පුරාම සාකච්ඡා වෙන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේ සිව්පසයට දායාද නොවෙන්න කියලා දේශනා කළේ? පහුගිය දේශනා පුරාමත් ඒ පිළිබඳව කරුණු සාකච්ඡා කළා. සිව්පසයට දායාද වෙන්න පටන් ගත්තොත් නිරන්තරයෙන්ම තෘෂ්ණාව පිරෙන්න පටන් ගන්නවා. තෘෂ්ණාව පිරෙන්න පටන් ගත්තොත් ශාසනයේ උතුම් අර්ථය මගහැරිලා යනවා. ඒ නිසයි දේශනා කළේ සිව්පසයට දායාද වෙන්න එපා. භාග්‍යතුන් වහන්සේ නිසා උපදින ප්‍රත්‍යයට දායාද වෙන්න එපා කියලා. මොකද මේ හැම සිව්පසයක්ම නැත්නම් සිව්පසයේ සියල්ලම අපිට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසාමයි. අපි සාකච්ඡා කළා නිෂ්පර්යාය ධර්මයේ සහ පර්යාය ධර්මයේ. නිෂ්පර්යාය ආමිෂය සහ පර්යාය ආමිෂය කියලා කාරණා 4ක්. එහෙනම් නිෂ්පර්යාය ධර්මයත් නිෂ්පර්යාය ආමිෂයත් පර්යාය ධර්මයත් පර්යාය ආමිෂයත් මේ සියල්ලම භාග්‍යතුන් වහන්සේට තමයි අයිති. ඇයි භාග්‍යතුන් වහන්සේට අයිති වෙන්නේ? බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ නිසා තමයි භික්ෂු සංඝයාට මේ දේවල් ලැබෙන්නේ. මුල්ම කාලේ භික්ෂූන් වහන්සේලා නිරන්තරයෙන් පිණ්ඩපාතේ වැඩියා. ආරාම වලට ගෙනැල්ලා දන් දෙන ස්වභාවයක්, ආරාධනා කරලා වැඩමවලා දන් දෙන ස්වභාවයක්, සලාකබත් සීට්ටුබත් ක්‍රමයක් තිබුණේ නැහැ. පස්සේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලහම එහෙම දන් දෙන්න භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාළේ. ආන්ගේ අනුදැන වදාළ නිසා තමයි දායක පිරිස් භික්ෂු සංඝයා ඉන්න තැන්වලට ගිහිල්ලා උයලා පිහලා දන් දෙනවා. නැත්තම් දුරින් හදාගෙන ගිහිල්ලා පිළිගන්වලා එනවා. ඒ ක්‍රමය බුදුරජාණන් වහන්සේමයි අපිට අනුදැන වදාළේ. අන්න ඒක නිසා ඒ සිව්පසයේ අයිති වෙන්නේ බුදුරජාණන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේගේ කරුණාව නිසා අපිට ලැබිලා තියෙනවා. එහෙම ගෙනල්ලා දෙනකොට දායකයෝ ඕන තරම් ගෙනල්ලා දෙනවා. නමුත් සඳහන් කළා මහණෙනි කවදාවත් ඒ සිව්පසයට නම් දායාද වෙන්න එපා. ඒව රැස් කරන්න, ඒව රකින්න, තව රැස් කරන්න, ඒ දේවල් වලට ගියොත් ඔබ වහන්සේලා ශාසනයට ආපු අර්ථය මගහැරෙනවා. අත්තිමේ භික්කවේ තුම්හි අනුකම්පා. මහණෙනි මට උඹලා ගැන අනුකම්පාවක් තියෙනවා මේ සංසාරي තුල. ඒ නිසා හැම වෙලාවෙම මේ ධර්මයට දායාද බවට පත් වෙන්න. ධර්මයට දාසෙක් බවට පත් වෙන්න කියලා දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පරිභෝගයට පමණක් සෑහෙන්නක් පිළිගන්න කියලා. විශේෂයෙන් ඒකට කරුණු ගොඩක් පින්නතින විස්තර කළා. අල්පේච්ඡතාවය, සන්තුට්ඨිතාවය, සල්ලේකතාවය, පවිවේකතාවය ආදී වශයෙන් උසස් ගුණ වඩමින් ප්‍රතිපත්ති පූර්ණයට මුල් තැන දෙමින් කටයුතු කරන කෙනා මේ සංසාරේ කෙරවල හොයාගන්න බොහෝම ඉක්මන් වෙන කෙනෙක් කියලා. ඊළඟට දේශනා කළා මහණෙනි මෙන්න මේ අල්පේච්ඡතාවය. පින්නතනි මොකද්ද අල්පේච්ඡතාවය?
ඉච්ඡ කියලා කියන්නේ කැමැත්තට. අල්ප ඉච්ඡ කියලා කියන්නේ සුළු දෙයක් පිළිබඳව තියෙන කැමැත්ත. පොඩි දෙයකින් සතුටු වෙන ස්වභාවය. අල්පේච්ඡතාවය. මේ අල්පේච්ඡතාවය කියන එකත් තවත් කාරණා ගණනාවකට භාග්‍යතුන් වහන්සේ බෙදනවා මහා අනුරුද්ධ සූත්‍රයේ. නමුත් මේ සූත්‍රයට අදාළව අපි මේ කරුණු ටික විතරක් සාකච්ඡා කරන්නේ එවන් සූත්‍රවල පැහැදිලි කරලා දේශනා කරලා තියෙන නිසා. එහෙනම් අල්පේච්ඡතාවයේ ලද දෙයින් සතුටු වීම පැහැදිලි කළා. තමන්ට ලැබුණ දෙයින් සතුටු වෙනවා මිසක් අනුන්ට ලැබුණ දේ දිහා බල බල මට එහෙම නෑනේ කියලා දුක් වෙන්න යන්න එපා කියලා. අල්පේච්ඡ බව නැති නිසා උදාහරණයක් සඳහන් කළොත් දායක මහත්මයෙක් අඹ ගෙඩි දෙකක් අරගෙන ඇවිල්ලා දෙනමකට පූජා කරනවා. එක භික්ෂුවකට හිතෙන්න පුළුවන් මගේ අඹ ගෙඩිය ඉදිලා මදි. මගේ අඹ ගෙඩිය අර අඹ ගෙඩියට වඩා කුඩායි. ඒ වගේ හිතෙන්න පුළුවන්. වෙනත් ආහාරයක් පිළිගන්නුවොත් එහෙමයි. මට ලැබුණ එක ඒ තරම් ප්‍රණීත නැතුව ඇති. හැබැයි අර තැනට ලැබුණ එක බොහොම හොඳයි. ඒක හරි ප්‍රණීතයි. ඒක ලොකුයි. එතන සෑහෙන්න තිබුණා. නමුත් මගේ ප්‍රමාණය මටද මදි වාගේ හැඟීමක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ට ලැබුණ දේ පිළිබඳව සතුටු වෙන්න. නොලැබුණ දේ පිළිබඳව හිතන්න යන්නත් එපා. අනිකාගේ දේ දිහා බලන්න යන්නත් එපා. එහෙම වෙලාවල් වල අකුසලයක් රැස් වෙන්න තියෙන ඉඩ වැඩි. ද්වේෂය උපදින්න තියෙන ඉඩත් වැඩි. සමහර වෙලාවට දායකයා ගැනත් ද්වේෂය උපදිනවා. ලැබුණ භික්ෂුව පිළිබඳවත් ද්වේෂය උපදිනවා. ඒ නිසා තමන්ට ලැබුණ දෙයින් සෑහීමකට පත් වෙන්න. තමන්ට ලැබුණේ හොඳම දේ කියලා හිතන්න. ඊළඟට පින්නතුනි තමන්ට යම් ආහාරයක් ලැබිලා තියෙනවා ඒක මට අද දවස යැපෙන්න ප්‍රමාණවත්. තමන්ට අද දවස යැපෙන්න ප්‍රමාණවත් තරමක් ලැබිලා තියෙනකොට තවත් ප්‍රණීත වූ දේවල් බොහෝසේ පස්සේ ගේන්න පුළුවන්. නමුත් මේ ටික අස් කරලා එයින් ටිකක් බෙදාගෙන වළඳනවා කියන තැනට යනවට භාග්‍යතුන් වහන්සේ කැමැත්තක් දැක්ුවේ නැහැ. මොකද එතන තියෙන්නේ ප්‍රණීත දේ පිළිබඳව තෘෂ්ණාවක්. ඒ තෘෂ්ණාව නැති කරන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ නිසා දේශනා කළා ශ්‍රාවකයෝ නැවත නැවත තෘෂ්ණාව පොදි බඳිනවා නම් ඔවුන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට දායාද වෙලා නැහැ. සිව්පසයට දායාද වෙන්නයි හදන්නේ. එහෙම භික්ෂූන් පිළිබඳව තමයි භාග්‍යතුන් වහන්සේට අනුකම්පාවක් ඇති වෙනවා කියලා දේශනා කළේ. එහෙනම් අල්පේච්ඡතාවය කියලා කිව්වේ ලද දෙයින් සතුටු වීමේ ගුණයට. ඊළඟට දේශනා කළා තමන්ට ලද දෙයින් සතුටු නොවි නැවත නැවත ලාභ බලාපොරොත්තු වෙනවා නම් අද යමක් ලැබෙනවා අද චීවරයක් ලැබෙනවා ඒක ගැන ලොකු සතුටක් නැහැ. මීට වඩා හොඳ එකක් ලැබෙනවා නම් හොඳයි කියලා හිතනවා. නැවතත් එකක් ලැබුණහම ඒක පිළිබඳව ලොකු කැමැත්තක් තියෙනවා. නමුත් පරිහරණය කරන්න ගිහිල්ලා ආයෙත් සතුටක් නැහැ. තවත් එකක් ලැබෙනවා නම් හොඳයි කියලා හිතනවා. අන්න එහෙම හිතන එක නැවත නැවත ලාභ බලාපොරොත්තු වෙන එක සඳහන් කළා අත්‍රිච්ඡතාවය කියලා. ඒකත් බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා පාපිච්ඡතාවය කියලා. මොකද්ද මේ පාපිච්ඡතාවය කියලා කියන්නේ? ලාභ අපේක්ෂාවෙන් තමන් ශ්‍රද්ධාවන්තයෙක් නොවි ශ්‍රද්ධාවන්තයෙක් වගේ කටයුතු කරනවා.
තමන් ගුණවතෙක් නොවී ගුණවතෙක් වගේ කටයුතු කරනවා. තමන් සිල්වතෙක් නොවී සිල්වතෙක් වගේ කටයුතු කරනවා. තව විදිහකට කීවොත් සමහර අය ළඟ චරිත ගොඩක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ චරිත ගොඩක් තියෙනවට කැමති නෑ. කෙනෙක් ඇති තැනත් කෙනෙක් නැති තැනත් එකම පුද්ගලයෙක් ඉන්නවනම් තමයි වටින්නේ. එහෙම නැත්තං ඒ තුළ යට තියෙනවා ලොකු වංචාවක්. ගුණවත් නෑ. නමුත් ප්‍රත්‍ය ලැබීමේ වුවමනාව නිසා පිරිස ළඟ ගුණවත් වගේ හැසිරෙනවා. ලාභ ලැබීමේ අවශ්‍යතාවය නිසා සිල්වත් වගේ හැසිරෙනවා. ආං ඒ කාරණාවට සඳහන් කළේ පාපිච්චයි. පෞකාර කැමැත්තක් තියෙනවා. වංචා සහගතව ලැබීමේ අපේක්ෂාවක් තියෙනවා. ඒකයි එහෙම එක එක විදිහට හැසිරෙන්නේ නැති ගුණ ඉස්මතු කරලා පෙන්නන්න හදනවා. පාපිච්චතාවේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා යම් කෙනෙක් තුළ මහිච්ඡතාවේ තියෙනවනම් මොකද්ද මේ මහිච්ඡතාවේ කියලා කියන්නේ? සඳහන් කළා තමන් ශ්‍රද්ධාවන්තයෙකු හැටියට ඉඳගෙන ඒ ශ්‍රද්ධාව පෙන්වන්න යනවා මම ශ්‍රද්ධාවන්තයෙක්. තමන් සිල්වත්. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒක කාටවත් පෙන්නනවට ලොකු කැමැත්තක් නැහැ. තමන් සීලවන්තයෙකු වෙලා සමාධි සම්පන්නයෙකු වෙලා ඇති ගුණයට ගරු බුහුමන් ලැබීමේ අපේක්ෂාවද පමණ නොදැන පිළිගැනීමද. හැබැවින්ම ඒ භික්ෂුව සිල්වත්. හැබැවින්ම ඒ භික්ෂුව ගුණවත්. හැබැවින්ම ඒ භික්ෂුව භාවනාදී ගුණ සම්පූර්ණ කරන නිසා සමාධි සම්පන්නයි. ස්වභාවයෙන්ම ගුණවත්. හැබැයි ඒ ගුණවත් බව දායකයට පෙන්නන්නත් උත්සාහ කරනවා. හැබැයි මේ ශාසනයේ එහෙම ශාසනයක් නෙමෙයි. තමන්ගේ ගුණය කවදාටවත් කාටවත් ප්‍රකාශ කළේ නෑ. මම මේවාගේ සිල්වත් ගුණවත් කියන එක හැඟෙන්ඩ දැනෙන්ඩ කොහොමවත් ඉඩ තිබ්බෙ නෑ. ආන් ඒ නිසයි සඳහන් කළේ මේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා හැම වෙලාවෙම තමන්ගේ ඇති ගුණය සඟවාගෙනමයි හිටියේ. යම් හැකියාවක් තිබුණ නම් ඒ හැකියාව සමහර කෙනෙක් ළඟ දැක්වුවා නම් ආය කවදාවත් ඒ පලාතෙවත් හිටියේ නෑ. ඇයි ගුණය දැකලා සීලය දැකලා සමාධිය දැකලා මිනිස්සුන්ගෙන් බොහෝ ලාභ ලැබෙන්න පුළුවන්. ඒ ලාභ ගොඩ ගැහෙන එක කරදරයක් විදිහටම තමයි සැලකුවේ. ආගේ නිසයි ගුණය පෙන්වන්නේ නැත්තේ. අනික මම ගුණ පුරන්නේ නැත්නම් තමන් ඒ ගුණ පුරන්නේ මොකක් නිසාද? තමන්ගේ ආධ්‍යාත්මික විමුක්තිය උදෙසා මිසක් අනුන්ට ගුණ පෙන්නලා ලාභ ලබන්නේ නෙමෙයි. නමුත් මෙන්න මෙහෙම ගුණවත් අය සමහර අයගේ එහෙම කැමැත්තක් තියෙනවා. අපි සිල්වත් බව මිනිස්සු දැනගනිත්වා. අපි ගුණවත් බව මිනිස්සු දැනගනිත්වා. අපි කෙරෙහි මිනිස්සුන්ගේ පැහැදීම ඇති වේවා. ඒ තුලින් බොහෝ ප්‍රත්‍ය ලැබේවා. යමෙක් එහෙම හිතනවා නම් අන්න ඒකට සඳහන් කළා මහිච්ඡතාවය කියලා. ඒ කාරණාව පිළිබඳව සඳහන් කරනකොට පැහැදිලි කළා මෙන්න මේ මහිච්ඡතාවයේ ඇති තැනැත්තා සතුටු කරන්න හරි අමාරුයි කියලා. කොච්චර දුන්නත් මදි. කොච්චර සැපෙව්වත් මදි. මහිච්ඡතාවේ. වැදූ මවටද ඔහුගේ හිත ගණ්ඩ නොහැකි කියලා සඳහන් කළා. කරත්තවලින් පටවගෙන ගෙනහිල්ල බෑවත් ඔහු සතුටු වෙන්නේ නෑ කියලා සඳහන් කළා. හරියට මහිච්ඡතාවේ තියෙන පුද්ගලයා ගින්න වගේ. ගින්නට කොච්චර දැම්මට ඉවරයක් නෑ දාන දේවල් පිච්චෙනවා.
ගඟට ගෙනහිල්ල දාන දේවල් පහළ යනවා. එහිද මේ මහිච්චයාට කොච්චර ලැබුණත් කවදාවත් ඇතිවුණ දවසක් නං නෑ කියලා සඳහන් කරනවා. ඊළඟට පිඩතින මේ අත්‍රිච්චතාවය පාපිච්චතාවේ මහිච්චතාවය යන දෝෂයන්ගෙන් යම් කෙනෙක් වෙන් වෙනවන. ශ්‍රද්ධාවන්තව සීලවන්තව සමාධි සම්පන්නව විවේකයෙන් යුක්තව බහුශ්‍රතව ප්‍රඥාව පටන්ගන්නා වීර්යෙන් යුක්තව යම් කෙනෙක් කටයුතු කරනවා නං ශ්‍රේනාශ්‍රවයකුව සිට අනුන් මා ශ්‍රද්ධාවන්තයකු සීලවන්තයකු සමාධි සම්පන්නයකු ප්‍රඥාවන්තයකු ශ්‍රීනාශ්‍රවයකු සේ නොදැනගනිත්වා. මම සිල්වත් කියලා නොදැනගනිත්වා. මම ගුණවත් කියලා නොදැනගනිත්වා. මම සෝවාන් කියලා සකදාගාමි අනාගාමි අරිහත් කියලා කිසි කෙනෙක් නොදැනගනිත්වා. භාගිතුන් වහන්සේ අගේ කරන්නේ ආං එහෙම කටයුතු කරන අය. ඒ අයට කවුරු කියලද කියන්නේ අල්පේච්චතාවේ ඇතියයි කියලා. අල්පේච්චයි. ඉතාම අඩු කැමැත්තක් තියෙන්නේ. මේ ශාසනයට වටින්නේ ඒ ගුණය. අන්න ඒක නිසා තමයි රහතන් වහන්සේ නමක් ළඟ තියෙන්නේ ප්‍රාර්ථනා දෙකයි කියලා දේශනා කළේ. මොකක්ද රහතන් වහන්සේ ළඟ තියෙන ප්‍රාර්ථනා දෙක? මම ලැබූ නැතන් මම රහත් වූ බව මේ ලෝකෙ කිසි කෙනෙක් නොදැන ගනිත්වා. මම ලැබූ උතුම් ඵලය අනික් සියලු දෙනාටම ලැබේවා. මම රහත් බව නොදැන ගනිත්වා. නමුත් ඒ උතුම් ඵලය මේ ලෝකෙ සියලු දෙනාටම ලැබේවා. අපේ බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවේ මහාවනී මහා සමය සූත්‍රයේ දේශනා කරපු වෙලාවි. සූත්‍රයේ දේශනා කරන්න පාර හැදුනේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශාක්‍ය වංශයෙන් කෝලිය වංශයෙන් රජවරු 500ක් 250 පැවිදි වුණා. ඒ පැවිදි වෙච්ච රජවරු වැඩිහිටියන්ට ගරු කිරීම නිසාත් බුදුරජාණන් වහන්සේට අවනත වීම නිසාත් පැවිදි වුණා මිසක් ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා නෙමෙයි. වැඩිමහල් රජවරු බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන අදත් රජවරුම සිටිය යුතුයි. ඒ නිසා ඔබලා පැවිදි වෙන්න කීවහම දෙපාරක් කතා කරන්න නැතුව පැවිදි වුණා. ඉතින් එතනත් මහ විශාල ගුණයක් තියෙනවා. මොකද මේ 500 දෙනාම ඔට්ටුණු පලං රජවරු. ඒ රාජ්‍ය දාලා ගිහිල්ලා මහාන වෙනිල්ල කියලා කියහම කැමති වෙනවද කවුරුවත්? නමුත් වැඩිහිටියන්ගේ වචනයට දක්වපු ගෞරවේ ශාක්‍ය වංශිකයෝයි කෝලිය වංශිකයෝයි. ඒ නිසයි පැවිදි වුණේ. දැන් පැවිදි වෙලා ඉන්නවා ඒත් කල්පනාව ගෙදරගෙන. ගෙදරිනුත් පණිවිඩ එවනවා. ඕගොල්ලෝ නැතුව අපිට ඉන්න බෑ. ඉක්මනට එන්න කියලා. බුදුරජාණන් වහන්සේත් කතා නොකලට දන්නවා මේ රජවරු කවුරුවත් මහාන වෙලා මේ ඉන්නේ කැමැත්තෙන් නෙමෙයි කියලා. නමුත් අනුකම්පාවක් තියෙනවා. ආයෙත් ගෙදර ගියොත් සුගතියට යනවද? පින්නතුනි දුගතියට තමයි වැඩිපුර පාර හැදෙන්නේ. රජකම් කරන්න ගිහිල්ලා සුගතිගාමී වෙන්න පහසුවෙන් බෑ කොහොමද? මොකද රටේම තියෙන සියලුම දේවල් වලට වග කියන්න ඕනේ. බොහෝ දේවල් අනුමත කරන්න ඕනේ. යුද්ධයක් ඇති වුණොත් යුද්ධයට යන්න ඕනේ. යුද්ධ කරන්න කියලා අණ කරන්න ඕනේ. සත්ව ඝාතනයේ අනුමත කරන්න ඕනේ. මස් කඩවලට අවසර දෙන්න ඕනේ. දීවර කටයුතු වලට පහසුකම් සපයන්න ඒ කටයුතු සකස් කරන්න ඕනේ. මේ සියල්ලගෙන්ම එන අකුසල් රජ්ජුරු හරහා යනවා. සමහරු සැපසේම පව් කරනවා. සමහරු දුකසේම පව් කරනවා. බොහොම සැපට ඉඳගෙන පව් කරන්නත් පුළුවන්. සමහර වෙලාවට යුද්ධයකට අණ කරන ප්‍රධාන සේනාධිනායකයා බවට පත් වෙන්නේ රටේ රජුරු.
රාජ මාලිගාවේ ඉතාම සුවදායකව වැඩ ඉඳගෙන එහෙනම් දැන් පටන් ගන්න කියලා කිව්වොත් තමයි ඒ සෙබළු යුද්ධේ පටන් ගන්න. එක සෙබළෙක් ගිහිල්ලා 10 දෙනෙක් මැරුවොත් 10 දෙනෙක් මරාපු අකුසලයේ එයාට අයිති. නමුත් සෙබළු 1000ක් විතර ගිහිල්ලා එක්කෙනා 10 දෙනා ගානේ 1000 ගානක් මරහම ඒ 1000 ගානගේ අකුසලයේ රජ්ජුරුවන්ට අයිති. ඉතින් භාග්‍යතුන් වහන්සේ දන්නවා මේගොල්ලෝ මේ ආපහු ගෙදර ගිහිල්ලා මේ සසරින් මිදෙනව නෙමෙයි. ඒ හින්දා මේ අයට අනුකම්පා කරන්න ඕනේ. ඒ අය ළඟට ගිහිල්ලා කතා බහ කළා. ඔක්කොම තමන්ගේ ඥාතීන්නේ කතා බහ කරලා කුණාල පොකුණ ගැන විස්තර කළා. විස්තර කරාම හැමෝටම කුණාල පොකුණ බලන්න යන්න ආසයි. දැන් දන්නවා හැමෝම කුණාල පොකුණ දැන් හිතින් මවමවා බලන ස්වභාවයේ ඉන්නේ. මහණෙනි කැමතිද යන්න කියලා ඇහුවා. ස්වාමීනි යන්න නම් කැමතියි. ඒ වුණාට ඉතින් අපි යන්නේ කොහොමද? සඳහන් කළා මගේ 이르දියෙන් එක්ක යන්න. භාග්‍යතුන් වහන්සේගේ 이르දියෙන් 500ම අරගෙන කුණාල පොකුණයි පෙන්වන්න එක්ක ගියා. මේ වාගේ පොකුණු කොහෙද තියෙන්නේ? ජම්බුද්වීපේ තියෙනවා හිමාලය ආශ්‍රය කරගෙන යොදුන් 500ක් උස කඳු මුදුන් 84000ක්. මේ කඳුවල යොදුන් 200ක් විතර උඩට ගියහම මිනිස් ඇහැට පේන්නේ නැහැ. යොදුන් 200ක් කියලා කියහම සතපුම් 1000 ගානක්. මිනිස් ඇහැට පේන්නේ නැහැ. ආන් ඒ තරම් දුර එක්ක ගියා. සතපුම් 1000 ගානක් නෙමෙයි සතපුම් 1000 ගානකට ආසන්නයි. හිමෙන් වැහිලා තියෙන්නේ අභිඥාලාභීන්ට පේනවා. ඒ තරම් කඳුමුදුන් වල තමයි මේ විශාල පොකුණු පිහිටලා තියෙන්නේ. මන්දාකිනි පොකුණ, කුණාල පොකුණ, චද්දන්ත විල, කරණමුණ්ඩ විල, අනවතප්ත විල අපි කතා කරන මේ විල්. එකින් එකට වෙනස් පුදුම විචිත්‍ර බවක් ධර්මයෙන් සඳහන් කරලා තියෙනවා. මේ කුණාල පොකුණේ ඉන්නවා මනුස්ස ලෝකේ සාමාන්‍යයෙන් දකින්නේ නැති විවිධ මත්ස්‍ය වර්ග සහ ඊටාම ලස්සන කුරුල්ලු. මේ භික්ෂූන් වහන්සේලාට සඳහන් කළා කැමති දෙයක් බලන්න. තේරෙන්නේ නැති දෙයක් මගෙන් අහන්න. ඉතින් එහෙම කරුණු කතා කරනකොට දැක්කක් කුණාල සකුණ රාජා කිරිල්ලියෝ දෙන්නෙක් එක විචිත්‍ර කතාවක්. කෝටුවක් හපාගෙන ඉන්නවා. ඒ කෝටුව මැද කුරුල්ලෙක් වහලා ඉන්නවා. ඒ කිරිල්ලියෝ දෙන්න ඉගිල්ලෙන්නේ කෝටුව හොටෙන් දරාගෙනමයි කුරුල්ලා ඉගිල්ලෙන්නේ නැහැ. කුරුල්ලා කෝටුවේ ඉන්නවා කිරිල්ලියෝ දෙන්න ඉගිල්ලෙනවා. උඩින් කිරිල්ලියෝ දෙන්නෙකුත් දෙපැත්තෙන් කිරිල්ලියෝ 4 දෙනෙකුත් යටින් කිරිල්ලියෝ ප්‍රමාණයකුත් යනවා දෙන්නේ. මේ විශේෂ පක්ෂියා ගැන දැකලා ඇහුවා ස්වාමීනි කවුද ඒ කියලා. මහණෙනි ඔය තමයි කුණාල සකුණ රජුරු. මහණෙනි ඔය පෙර මගේ වංශය. මමත් සකුණ රාජා වෙලා හිටියා. හැබැයි මට සැලකුවේ ඔහොම නෙමෙයි. එදා මගේ හිසට ඉහලින් කිරිල්ලියෝ 500කුත් යටින් කිරිල්ලියෝ 500කුත් දෙපැත්තෙන් 500ත් කිරිල්ලියෝ 2000ක් හිටියා මගේ රැකවරණයට. කියන කාරණාව දක්වලා කාන්තාව පිළිබඳව කරුණුත් දක්වලා අවශ්‍ය ධර්ම කාරණා පැහැදිලි කරාම අර හාමුදුරුවරුන්ට ගිහි ගෙදර පිළිබඳව තිබිච්ච ඇල්ම නැත්තටම නැති වෙලා කුණාල පොකුණ ළඟදී සෝවාන් වුණා. මගේ 이르දියෙන් එක්ක ආපු අයට දැන් තමන්ගේ 이르දියෙන් ආපහු එන්න පුළුවන්. උන්වහන්සේලා වඩින්න කලින් බුදුරජාණන් වහන්සේ හිමාලයට වැඩලා යොදුන් ගණනක රත්තරන් පර්වතයක් උඩ යොදුන් 12ක් විතර උස මහ විශාල සාල රුක්ෂයක් යට භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා කියලා සඳහන් කරනවා. අර භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කමටහනක් ඉල්ලුවා. 500ක් ඉන්නවනේ. කමටහනක් දීලා 500 දෙනාගෙන් අන්තිම භික්ෂූන් වහන්සේ කමටහන අරගෙන යනකොට ඉස්සරළම කමටහන ගත්ත ස්වාමින් වහන්සේ අනිත් පැත්තෙන් එනවා. ඒ මොකට දෙන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම සංසාරේ දිනුවා කියලා කියන්නේ. සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ කෙනෙක් වෙලා මේ ඉන්නේ. වැඩි වෙලා ගියේ නෑ.
ඒ තරම් සසර පිං තිබුණ. ඇවිල්ල බුදුරජාණන් වහන්සේට දනගහල වැඳලා දැන් කියන්න ඕනේ ස්වාමීනි මම රහත් වුණා කියලා. කිව්වත් නැතත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේට කියන්න එපේ. කියන්න කලින් පිටිපස්ස හැරිලා බලනවා. මම රහත් වුණා කියලා බුදුරජාණන් වහන්සේට කියනකොට තව කවුරුවත් අහගෙන ඉන්නවාද කියලා. මේ වෙලාවේ මෙතන අහගෙන හිටියත් අහගෙන ඉන්නේ ඉතා කුඩා කාලේ වැලි සෙල්ලම් කරපු කාලේ ඉඳලා. එකට හිටපු එකට ලොකු වෙච්ච තරුණ වයසට ආපු රාජ්‍ය එකට කරපු ඥාති පරපුරේ රජවරු මේ ඉන්නේ. එහෙනම් කුඩා කාලේ ඉඳලා ඇසුරු කරපු කෙනාවත් රහත් වුණා ස්වාමීනි කියන කාරණාව දැනගන්නවට කැමති නැහැ. මොකද්ද මේ පේන්නේ? අල්පේච්ඡතාවය. පිටිපස්ස හැරිලා බලනකොට දෙවනියට කමටහන් අරගෙන ගියපු ස්වාමින් වහන්සේත් සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් වෙලා බුදුරජාණන් වහන්සේට වැඳලා පණිවිඩය කියන්න නිසීදනේ අතේ තියාගෙන බලාගෙන ඉන්න පිටිපස්සේ. ස්වාමීනි මම පැවිද්දේ අර්ථය මුදුන්පත් කරගත්තා කියලා නොකිය වැඳලා නැගිටලා යනවා. දෙවනි භික්ෂුවත් වැඳලා පිටිපස්ස බලනකොට තුන්වෙනි ඇවිල්ලා. උන්වහන්සේත් වැඳලා නැගිටලා යනවා. 500 දෙනාම වැඳලා නැගිටිනවා මම රහත් වුණා කියලා කියන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් තමන් එක්ක කුඩා කාලේ ඉඳලම හැදිච්ච ඥාතියවත් තමන් රහත් වුණ බව දැනගන්නවට කැමති වෙලා නැහැ. ඒ තරම් අල්පේච්ඡ බවක් මේ ශාසනයේ තියෙනවා. භික්ෂූන් වහන්සේලා දෙනමක් එකම ගල් ගුහාවක අවුරුදු 60ක් ජීවත් වෙනවා. එක්කෙනෙක් රහත් වෙලා ඉන්නේ අනික් භික්ෂූන් වහන්සේ අවුරුදු 60ක් පුරාවට දන්නේ මගෙත් එක්ක මේ ගුහාවේ සැතපෙන්නේ රහතන් වහන්සේ නමක් කියලා. එක ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් තමන්ගේ ගුරුවරයාගෙන් අහනවා ස්වාමීනි රහතන් වහන්සේලා අඳුරන්නේ කොහොමද කියලා. ගුරු හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක්. ශිෂ්‍යයා ඒ බව දන්නේ. ඒ වෙලාවේ සඳහන් කරනවා ආයුෂ්මතුනි අමාරුයි කියලා. අඳුරගන්න අමාරුයි කියලා. මම රහත් වුණා කියලා කියන්නෙත් නැහැ. ගුරුවරයා රහත් වෙලා බව ශිෂ්‍යයා දන්නෙත් නැහැ. ආන් ඒ තරම් අල්පේච්ඡයි මේ ශාසනය. නමුත් අද වෙනකොට මාර්ගඵල සමාජ ජාලාව ඔස්සේත් කියාගෙන යනවා. මේ නොයෙක් සාකච්ඡාවලත් කියනවා මම රහත් වෙලා ඉන්නේ මට අහසින් යන්න පුළුවන් මට 이르දි තියෙනවා. ඒ අයට තාම සම්බුද්ධ ශාසනයේ හෙවණැල්ලවත් ලැබිලා නැහැ කියලා කියන්න ඕනේ. ඒ තරම් දුක්ඛිතයි ඒ ජීවිතය. මේ ශාසනයෙන් හුඟක් ඈත ජීවත් වෙන්නේ අය. මෙන්න මේ වාගේ අය වෙනුවෙන් තමයි වාග්යතුන් වහන්සේ සඳහන් කළේ මහණෙනි සත්පුරුෂයා පුණ්‍යවන්තයා කොච්චර ඈත හිටියත් හිමාල පර්වත රාජයා වගේ මට ළඟයි කියලා. නමුත් සඳහන් කළා මහණෙනි අසත්පුරුෂයා පාපිච්චයා මගේ සිරිපතුල ළඟ හිටියත් චතුරංග සමන්නාගත අඳුරේ විදහල ඊතලයක් වගේ මට ඔහු ළඟ නැහැ. මට ඔහු පේන්නේ නැහැ කියලා. මහණෙනි යම් භික්ෂුවක් මම දේශනා කරපු ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා නම් ඔවුන් මට වඩා සැතපුම් 1000 ගාණක් ඈත හිටියත් ඔවුන් මට ඊටාම ළඟයි. මහණෙනි අසත්පුරුෂයා පාපිච්චයා මගේ සිවුරු කොන අල්ලගෙන මම සිරිපතුල තියෙන පිය සටහන උඩ තමන්ගේ පය තියා මගේ පස්සෙන් ආවත් ඔහු මට ඊටාම දුරයි මහණෙනි කියලා සඳහන් කළා. එනම් භාග්‍යතුන් වහන්සේ කොයි වාගේ අයට කැමතිද? කොයි වාගේ අයට අකමැතිද? භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ලැබෙන්නේ කොහොම භික්ෂුවටද කියන කාරණාව මේ කාරණා තුලින් පින්නතුනි මනාව පැහැදිලි වෙනවා. ආන්ගේ නිසා සම්මා සම්බුද්ධ ශාසනය සත්වයා සංසාරයෙන් එතර කරවන්න මිස මෙන්න මේ වාගේ සිව්පසේ බැඳලා තියන්න නෙමෙයි. විශේෂයෙන් භික්ෂුව
සිව්පසයට දායාද වෙනවට භාග්‍යතුන් වහන්සේ අකමැති කියලා දේශනා කළේ මේ කාරණාව නිසාමයි. ඇයි දායාද වෙන්ඩ තෘෂ්ණාව තමයි වැඩි වෙන්නේ. එකතුවෙන්ඩ රැස්වෙන්ඩ තෘෂ්ණාව වැඩි. ඒකයි දේශනා කළේ සිවුරු පරිභෝග කරනකොට සිවුරු ලැබෙන්ඩ පුළුවන් ඕන තර. නමුත් අධිෂ්ඨාන කරගත්ත තුන් සිවුර ළඟතියාගන්ට. අනිත් සිවුරු බැහැර කරන්නට. විහාරස්ථානවලට ඕන තරම් ලැබෙනවා. නමුත් දේශනා කළේ ඒ පිළිබඳව ඇල්මක් තියාගන්න එපා. වර්තමානි භික්‍ෂූන් වහන්සේලා වැඩිපුර ලැබෙන සිවුරු වෙනම පසක තියල තිනවා පොදුයි ඕනෑම කෙනෙකුට පොදුවි තියල තියෙනවා. තමන් ඒ පිළිබඳව ඇල්මක් බැඳීමක් ගැට ගැහීමක් නෑ. පරිහරණය කරන අධිෂ්ඨාන කරගත්ත සිවුරු ටික විතර තමන් ගාව තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට ගරු කරනවනං එහෙමයි කියන කාරණාවයි සඳහන් කරන්න වෙන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් කළා අල්පේච්ච භික්ෂුව නූපං ලාභය උපදවයි උපන් ලාභය තහවුරු කරයි දායකයන්ගේ හිත ආරාධනා කරයි. තමන්ගේ අල්පේච්ච භාවය නිසා මදක් ගනීද ඒ උතුම් ගුණයේ පැහැදුන ජනයා බොහෝ කොට දන්දී. එක ශාසනය විශේෂ ලක්ෂණයක්. එක තැනක භාගිතුන් වහස දේශනා කළා පිණ්ඩපාතයේ පිළිගණ්ඩ ගියහම දායකයාගේ හිත දැනගණ්ඩ පුළුවන්කම තියෙන්ඩ ඕනේ. දායකයාගේ අදහස අවබෝධ කරන්න ඕනේ. ගොඩාක් තියෙනවා පූජ කරන්න ගොඩාක් තියෙනවා. හැබැයි තියෙන තරමට දෙන්ඩ දායකයා කැමැත්තක් නෑ. එතකොට අපි පිළිගන්නකොට ගොඩක් තියෙනවනි තව ටිකක් බෙදපුවාවි තව ටිකක් බෙදපුවාවි කියලා ඉන්ඩ එක භාගිතුන් වහසේ අනුමත කරන්නේ. ගොඩක් තියෙනවා දායකයගේ දෙන්න කැමැත්තක් නෑ එච්චර. එහෙම තැන ගොඩක් තිබුණත් ටිකක් පිළිගණ්ඩ කියලා දේශනා කළා. ටිකයි තියෙන්නේ හැබැයි දෙන්ඩ කැමති. තවත් දෙන්ඩ අය ඉන්නවා. තියෙන්නේ ටිකයි දෙන්ඩ කැමති. එතකොට ටිකක් තියෙන නිසා ටිකක් පිළිඅරගෙන ඒකෙන් සෑහීමකට පත්වෙන්ට. ගොඩක් තියෙනවා දෙන්ඩත් කැමති තමන්ට අවශ්‍ය ප්‍රමාණයට විතරක් පිළිගන්ට. යම් භික්‍ෂුවක් එහෙම කටයුතු කරනවනං අන්න ඒ භික්‍ෂුව නූපන් ලාභය උපදවනවා කෙල් දේශනා කළ. අං එවන් භික්‍ෂූන්ගේ ගුණය දකිනවා. ගුණය දැකල පැහැදුන අය තව ගෙනල්ල පූජ කරනවා. ඒකයි කිවේ නූපන් ලාභය උපදවනවා කියලා. එක අවස්ථාවක එක රජ කෙනෙක් භික්‍ෂූන් වහන්සේ නමකට කාරණාවක් මතක් කළා. රජ්ජුරුවන්ට ලොකූ කැමැත්තක් තිබුණ වටු මස් අනුභව කරන්නට. රජ්ජුරු හරි සිල්වත් ධාර්මික තිස්ස රජ්ජුරු නමම ධර්මිකයි. නමුත් වටුමස් කණ්ඩ කැමැත්ත තිබුණට රජ්ජුරුවන්ට මේ රටවැසියකුට කිව්වන මට වටුමස් කෑමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා රජ්ජුරුවන්ට හැම පැත්තෙම වටුව ලැබෙන්ඩ ගන්නවා. රජ්ජුරුව දන්නවා ඒ ගේන්ට මං වෙනුවෙන් මරලා රජ්ජුරුව ඒකට කැමතිනේ. 3 අවුරුද්දක් ගියා වටුමස් කෑමේ කැමැත්ත හිතේ තියාගෙන. බැරි තැන රජ්ජුරුව තාමත් ඒ තණ්හාව හිතේ තියෙනවා. තමන්ගේ රාජපුරුෂයෙක්ගෙන් අහනවා මේ රටේ ඉන්න සිල්වත් උපාසකයෙක් කවුද කියලා. ඊට පස්සේ අඬගහගෙනවා. බොහෝම සිල්වත් කෙනෙක්. ඇවිල්ල කතා බහ කරලා උපාසක මහත්තයාගේ කරුණු සාකච්ඡා කරලා යන්න කිව්වා. පස්සේ මෙයා තවත් සිල්වත්ද කියලා පරීක්ෂා කරන්න හිතුණා. රාජපුරුෂයකුට කතා කරලා කුකුලෙක් දීලා කිව්වා අර උපාසක තැනට ගිහිල්ලා මේ කුකුලා දීලා කියන්නේ මෙයා මරලා මට උයාගෙන එන්න කියලා. රාජපුරුෂයා ගිහිල්ලා රජුරෝ කියපු කතාව කිව්වා. දැන් රාජ ආඥාවනේ මේක මගහැරියොත් දඬුවම් ලැබෙන්න පුළුවන්. සිල්වත් නෙමේ කොහොම වුණත් කෙනෙක් ඒ වෙලාවට සිල් කඩන්න පුළුවන්. නමුත්
දිවි හිමියෙන් සිල් සමාදන් වෙන්නනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ජීවිතේ නිසාවත් සිල් කඩන්න එපා කියලා. මේ වෙලාවේ උපාසක මහත්තයා රාජපුරුෂයාට සඳහන් කළා මට මේ වැඩේ නම් කරන්න බෑ. මට බෑ කුකුලා මරලා උයන්න. අර පුජ්‍යලයා කිව්වා මේ රජ්ජුරුව කිව්වේ කියලා. රජ්ජුරුවනේ මේ කවුරු කිව්වත් මට බෑ කුකුලා මරන්න. මැරිච්ච කුකුලෙක් ගෙනාවොත් උයලා දෙන්නම් මරලා උයන්න මට බෑ කිව්වා. රාජපුරුෂයා ගිහිල්ලා රජ්ජුරුවන්ට කිව්වා. ආන් ඒ වෙලාවේ රජ්ජුරුව කිව්වා එන්න කියන්න කියලා. රාජ ආඥාව පිළිගත්තේ නැති හින්දා දංගෙඩියට ගෙනහිල්ලා හිස ගසා දාන්න කිව්වා. දැන් අත් දෙක පිටිපස්සට කරලා බැඳගෙන වද මල් කරේ දාගෙන වදක බෙර ගහ දංගෙඩිය ගාවට ගෙනිච්චා. මරන්නේ නෑ. රජ්ජුරුව ආයෙත් කුකුලෙක් දීලා කිව්වා දංගෙඩිය ගාව නවත්තලා අහන්න ජීවිතේ දෙනවද කුකුලා මරනවද කියලා. දංගෙඩිය ගාවට ගිහිල්ලා ආයෙත් කුකුලෙක් අතට දුන්නා. දීලා ඇහුවා උඹ මොකද කියන්නේ? උඹ මේ කුකුලා මරලා රජ්ජුරුවන්ට උයලා දෙනවද නැත්තම් උඹ මැරෙනවද කියලා ඇහුවා. උපාසක මහත්තයා කුකුලා ඉල්ලගත්තා. ඉල්ලගෙන කුකුලාගේ ඔළුව අත ගාලා ඇඟත් අත ගාලා කිව්වා මගේ පණ උඹ ගනි. මැරෙන්න හිටියේ උඹේ පණ මට දියා. ඒ කියන්නේ උඹ වෙනුවෙන් මම මැරෙන්නම්. උඹ මරලා බේරෙන්න තියෙන මගේ පණ අරගෙන උඹ ඵලයන් කියලා. කුකුලා ආපහු නිදහස් කළා. රජුරුව එළේ පණිවිඩයක් කරියා. උපාසක තැන ආපහු ආරාමයට ගේන්න කියලා. මාලිගාවට එක්කෙන්න කියලා. දැන් රජුරුව දන්නවා ජීවිතේ නිසාවත් පව් කරන්නේ නැති මිනිහෙක් මේ කියලා. අන්න ඊට පස්සේ උපාසක මහත්තයාට බොහොම ප්‍රශංසා කරලා සත්කාර කරලා ළඟට අඬ ගහලා රහසින් කැඳවලා කිව්වා උපාසක තැන මට 3 අවුරුද්දක් වටුමස් කෑමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ රටේ මිනිහෙකුට කිව්වොත් වටුව මර මට ගෙනත් දෙනවා. මං ඒකට කැමති නෑ. උඹ වාගේ සීලවන්තේ කවදාවත් මම වෙනුවෙන්වත් ජීවිතේ වෙනුවෙන්වත් ප්‍රාණඝාත කරන්නේ නැති බවයි මම මේ තීරුම් ගත්තේ. පුළුවන් නම් මට වටුමස් ටිකක් හොයලා ගෙනත් දෙන්න කියලා. රජුරුව මොකද්ද මේ බැලුවේ? රජ්ජුරුව වෙනුවෙන් මරලා ගෙනීද කියලා. එහෙම නොකරන කෙනෙක් හොයන්නේ නෙමෙයි. උපාසක තැන කිව්වා ඕකත් වැඩක්ද මහරජය? පහුවදාම ගියා වෙළඳ පොළට. මරාපු වටුව ඕන තරම් ඉන්නවා. එතනින් වටුව දෙන්නෙක් අරගෙන ඇවිල්ලා උයලා රජ්ජුරුවන්ට ගෙනහින් දුන්නා. දහවලේ භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේත් එක්ක එදා මගදි හම්බ වෙච්ච භික්ෂුවක් පිණ්ඩපාතේ වැඩියා. උන්වහන්සේගේ පිටිපස්සෙන් ගියා. පාරේදී හම්බ වුණේ. අඳුරන්නේ නැහැ. රජුරෝ දැන් භික්ෂූන් වහන්සේලාට වටුමස් බෙදනවා. වටුමස් බෙදාගෙන දැන් වටුව දෙන්නන් ඉන්නේ. ලොකු හාමුදුරුවෝ වටුවගෙන් භාගයක් අරගත්තා. අනික් හාමුදුරුවෝ ඉතුරු එකහමාරම ගත්තා. දැන් රජුරවන්ට වටුමස් නැහැ. 3 අවුරුද්දක් තිස්සේ බලාගෙන ඉඳලා. දානේ වළඳලා යනකොට ලොකු හාමුදුරන්ට කිව්වා ස්වාමීනි මීට පස්සේ පිණ්ඩපාතේ වඩිනකොට වතපිලිවෙත දන්න සංඝයා එක්ක වඩින්න කියලා. ලොකු හාමුදුරන්ටත් කරන්න දෙයක් නැහැ මේ පාරෙන් හම්බෙච්ච කෙනෙක්. පහුවදා වඩිනකොට උන්වහන්සේගේ ශිෂ්‍යයා එක්ක ගියා. උන්වහන්සේ එක්ක ගිහිල්ලා දානෙට වැඩ හිටියා. එදත් වටුමස් හදලා තිබ්බා. වටුව පිටින්ම උයලා ලොකු හාමුදුරන්ට පිළිගැන්නුවා. පොඩි හාමුදුරුවෝ ළඟට ගියා. අදත් රජ්ජුරුවන්ට ඉතුරු වෙයිද දන්නේ. නමුත් හරි වත්ත සම්පන්නයි. ආන් ඒ නිසා බෙදන්න ආපු කෙනාට අතින් සංඥා කරලා කිව්වා දෙකට කපලා කෑල්ලක් දෙන්න කෑල්ලක් ඉතුරු කරන්න කියලා. රජ්ජුරුවෝ එදා 3 අවුරුද්දකට පස්සේ වටුමස් වැළඳුවා. එහෙමනම් මේ මොකද්ද සඳහන් කරන්නේ? අල්පේච්ඡ බව. ඕන තරම් ලැබෙන්න තියෙනවා. නමුත් පමණට ලැබුණහම ඊට වඩා ගන්න එපා. මේ වාගේ කරුණු භාග්‍යතුන් වහන්සේ දේශනා කරමින් දායකයන්ට බරක් නොවෙන්න, සදහැවතුන්ට කලකිරීමක් ඇති නොවෙන්න, මේ ශාසනයේ ජීවත් වෙන හැටි
විවිධ කරුණු කාරණා ඔස්සේ පැහැදිලි කරනවා. ආං එහෙම භික්‍ෂූන් වහන්සේලා ශාසනය තුළ ගොඩනැගෙනකොට මහණෙනි මටත් ප්‍රශංසා ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. මහණෙනි මං ඔබලාට අවවාද කරන්නේ ඊටාම කාරුණික තාත්තා කෙනෙක් වාගේ. දරුවෝ වැරදි කරන්න පටන් ගත්තාම නොමනා හැසිරීම දරුවෝ තුල ප්‍රගුණ වෙනකොට දෙමව්පියන්ටයි බනින්නේ. කාගේද මේ දරුවෝ කියලා යහන්නේ. මහණෙනි ඔබලා ධර්මයට දායාද නොවි සිව්පසයට දායාද වෙන්න පටන් ගත්තොත් එක පැත්තකින් මටත් චෝදනා කෙරෙව්වා වෙනවා. එහෙම වෙන්න එපා. ප්‍රශංසා ලබන අය බවට පත් වෙන්න. ගරු බුහුමන් ලබන අය බවට පත් වෙන්න. හැබැවින්ම ශාසනයට ආවේ සංසාරයෙන් එතර යන්න බව තේරුම් අරගන්න. මහණෙනි හැබැයිම පැවිද්දෙක් බවට පත් වෙන්න. කය මහාන කරන එක හරි ලේසියි. හිත මහාන කරන්න හරි අමාරුයි. නමුත් හිත මහාන කරගත්තට පස්සේ තමයි ඒ ශ්‍රමණ ජීවිතයේ ලස්සන දකින්න පුළුවන් වෙන්නේ. ආන් ඒ නිසා පැහැදිලි කළා මොන ක්‍රමයකින් හරි කය මහාන කරන එකට වඩා වටින්නේ හිත මහාන කරගන්න එක. කය මහාන කරගත්ත කෙනෙකුට අවුරුදු ගාණක් යන්න පුළුවන් හිත මහාන කරගන්න. නමුත් හරියටම පැවිද්ද සම්පූර්ණ වෙන්නේ එදාටයි. මේ බුද්ධ ශාසනය ඊටාම යහපත් අය වෙනුවෙන් නෙමෙයි. ඊටාම නරක එපා කරපු අය වෙනුවෙන් තමයි බුද්ධ ශාසනය තියෙන්නේ. මොකද නරක අය හදන්නයි බුද්ධ ආගම තියෙන්නේ. හොඳ අයගේ හදන්න දෙයක් නැහැ. නරක අය ගෙනල්ලා ඔවුන්ගේ හිතට ධර්මය දීලා ඔවුන් සසරින් එතර කරවන්න ඕනේ. එහෙනම් බුද්ධ ආගම තියෙන්නෙම හොඳ අයට වඩා නරක අයට. ධර්ම දේශනාවට කාලය නිමා වෙලා නිසා ධම්මදායාද සූත්‍රය ඇසුරු කරගෙන අද අපි සාකච්ඡා කරපු මේ අත්‍රිච්ඡතා පාපිච්ඡතා මහිච්ඡතා කියන මේ කාරණාව පදනම් කරගත්ත ධර්මදායාද සූත්‍රයේ 10 වෙනි දේශනාව අපි මෙතනින් නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටාම ගැඹුරු ධර්ම කාරණා අන්තර්ගත දීර්ඝ සූත්‍රයක් වෙච්ච මේ දේශනාවෙන් තවත් දේශනා ගණනාවක් ඉදිරියට සාකච්ඡා කරන්න වෙන නිසා අපි මෙතනින් අද ධර්ම දේශනාව නිමා කරමු. පින්නතුනේ අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ මත්තේගොඩ සමගි උයනේ පදිංචි අනුලාවතී විතානගේ මෑණියන් සහ චමින්ද ආර්යසිංහ පුතණුවන් විසින්. උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. S.A. ආර්යසිංහ පියාණන් සොපිනෝනා කාර්යවසම් මෑණියන්ට වෙදරාලලාගේ ප්‍රේමචන්ද්‍ර පියාණන්ට දෙපාර්ශ්වයේම හා පැමිණ සිටින සියල්ලන්ගේ නමින් මිය පරලෝ ගියපු සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. සෙත් ප්‍රාර්ථනා කරනවා ශාන්ති ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පවුලේ සැමට චන්දිමා ආර්යසිංහ සහ ගිහානී සඳනායක හසිත නිශාන්ත A.W. ඒන්සා H. ගුණරත්න චමින්ද පොන්සේකා කලනි සහ අනිෂා ඒ වගේම ඒ සුනීතා දියණියන්ටත් පැමිණ සිටින සියලුම දෙනාටමත් දේශකයන්න් වහන්සේට උන්වහන්සේගේ මව්පියන්ට සහෝදර සහෝදරියන්ට මේ පින් අනුමෝදන් කරලා ආශිර්වාද කරන අතර අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් අතිපූජනීය අපවත් වී වදාළ නා වූනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේටත් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සහම්පති බ්‍රහ්මරාජානන් වහන්සේ ඇතුළු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි බඹුන්ටත් මේ රැස් කරගත්ත සියලුම පින් අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරලා ආශිර්වාද කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. උතුම් ධර්ම දේශනාව සිදු කරලා අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන්
දායක පින්නතුන් සියලු දෙනාටමත් පැමිණ සිටින ඔබ සැමටත් අඩු නැතුව අනුමෝදන් වේවා. ඔබට මට අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ